ෆෝමියුලාස් කියන්නේ එක්සෙල් වල වැඩ කරනකොට බහුල වශයෙන් පාවිච්චි කරන දෙයක්. මේ ෆෝමියුලාස් පාවිච්චි කරලා අපිට ඉතාමත් පහසුවෙන් කැල්කියුලේෂන්ස් කරගන්න පුළුවන්. දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ ෆෝමියුලා එකක් භාවිතා කරලා කොහොමද මේ සේල්ස් රිපෝට් එකේ ප්‍රොෆිට් එක කැල්කියුලේට් කරගන්නේ කියලා. එක්සෙල් වල ෆෝමියුලා එකක් ටයිප් කරනකොට සෑම විටම පටන් ගන්න ඕනේ ඊක්වල් සයින් එකකින්. හොඳයි, දැන් මෙතන ප්‍රොෆිට් එක කැල්කියුලේට් කරගන්න මේ උඩ තියෙන 750 කියන අගයෙන් මේ පහළ තියෙන 370 කියන අගය අඩු කරන්න ඕනේ. මෙතනදී විශේෂම දේ තමයි ෆෝමියුලා එක ලියනකොට අපි ටයිප් කරන්න ඕනේ මේ අගයන් දෙක තියෙන සෙල්ස් දෙකේ සෙල් ඇඩ්‍රස් දෙක. මේ ඉහළ තියෙන සෙල් එකේ සෙල් ඇඩ්‍රස් එක B2, ඊට පස්සේ අඩු කිරීම, ඊළඟට මේ පහළ තියෙන සෙල් එකේ සෙල් ඇඩ්‍රස් එක B3. හරි, දැන් එන්ටර් කී එක ප්‍රෙස් කරන්න. තවත් ක්‍රමයක් තියෙනවා. මුලින්ම මම ටයිප් කරනවා equal sign එක. දැන් මම මේ B2 සෙල් එක උඩට මවුස් එක ගෙනියලා ක්ලික් කරනවා. ඊට පස්සේ කීබෝඩ් එකේ මයිනස් කී එක ප්‍රෙස් කරනවා. ඊළඟට මේ B3 කියන සෙල් එක උඩ ක්ලික් කරනවා. දැන් එන්ටර් ප්‍රෙස් කරන්න. ඔව්, ඔයාලට පේනවා අපිට උත්තරේ ලැබුණා. ඉතින් අපි මේ වැලියු එක ලබා ගන්න ටයිප් කරපු ෆෝමියුලා එක මෙන්න මෙතන උඩින් තියෙන බා එකේ පෙන්වනවා. මේ බා එකට කියන්නේ ෆෝමියුලා බා කියලා. මම දැන් වෙනම සෙල් එකක් උඩ ක්ලික් කරනවා. ඔව්, ඔයාලට පේනවා ෆෝමියුලා බා එකේ වැලියු එක විතරයි පෙන්වන්නේ. දැන් අපි බලමු මෙතන ටෝටල් එක ඩිස්ප්ලේ කර ගැනීම සඳහා කරන්න ඕන කැල්කියුලේෂන් එක මොකක්ද කියලා. ඉතින් මෙතන ටෝටල් වැලියු එක ලබා ගන්න නම් අපිට මේ අගයන් සියල්ල එකින් එක එකතු කරන්න වෙනවා. කලින් අපි ෆෝමියුලා එකක් ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. ඒ අනුව මෙතන ටෝටල් වැලියු එක ලබා ගන්නත් ෆෝමියුලා එකක් ලියමු. අපි දන්නවා ෆෝමියුලා එකක් පටන් ගන්නේ equal sign එකෙන්. ඊළඟට අපිට පුළුවන් එකතු කරන්න අවශ්‍ය සෙල්ස් ක්ලික් කරන්න. මම B2 සෙල් එක ක්ලික් කරනවා. දැන් එකතු කිරීමේ ලකුණ, ඊළඟට C2 එකතු කිරීමේ ලකුණ, D2 එකතු කිරීමේ ලකුණ, E2 එකතු කිරීමේ ලකුණ, F2 එකතු කිරීමේ ලකුණ, G2. දැන් enter. උත්තරේ නම් ලැබුණා. මෙතන අපි එකතු කළේ ජනවාරි ඉඳන් ජූනි මාසයේ දක්වා සේල්ස් වල ගියන් විතරයි. ඒත් පොඩ්ඩක් හිතන්න, මෙතන මාස 12ම තිබ්බනම් අපි ලියව ෆෝමියුලා එක තවත් දික් වෙනවා. ඒ වගේම අපිට මිස්ටේක් එකක් වෙන්න පුළුවන් අවස්ථාවත් හොඳටම වැඩි. ඉතින් මේ ප්‍රශ්නේ විසඳන්න Excel හඳුන්වා දීලා තියෙන powerful weapon එකක් තමයි functions කියලා කියන්නේ. මම දැන් use කරන Microsoft Office 365 package එකේ එන Excel වල built-in functions 500ක් පමණ ප්‍රමාණයක් තියෙනවා. ඉස්සරහට අප්ඩේට් වෙන්න මේ ප්‍රමාණය තව තවත් වැඩි වෙයි. ඉතින් කලින් අපි මේ ජනවාරි සිට ජූනි දක්වා sales values එකිනෙක එකතු කරලා total එක ගත්තා. මේ වැඩේම function එකක් පාවිච්චි කරලා මීට වඩා ගොඩාක් ලේසියෙන් කරගන්න පුළුවන්. මුලින්ම අපිට අවශ්‍යයි equal sign එක. මොකද ෆෝමියුලා එකක් හෝ ෆන්ක්ෂන් එකක් ලියන්න කලින් අනිවාර්යයෙන් යූස් කරන්න ඕන දෙයක් තමයි මේ equal sign එක. ඊට පස්සේ මම ලියනවා SUM sum. දැන් අපි parenthesis open කරගන්නවා. ඒ කියන්නේ වරහන් දාගන්න ඕනි. මේ විදිහට මම වරහනක් අරගන්නවා. දැන් කරන්න තියෙන්නේ අපිට එකතු කිරීමට අවශ්‍ය sales range එක highlight කරන එක. අපිට අවශ්‍ය වෙන්නේ මේ B2 සිට G2 දක්වා වූ values වලට අදාළ sales ටික. මම මේ sales ටික මෙන්න මේ විදිහට highlight කරගන්නවා. දැන් enter press කරන්න. ආන අපිට උත්තරේ ලැබුණා. දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ Excel වල මේ formulas and functions කොපමණ powerfulද කියලා. මම මෙතන B2 cell එකේ තියෙන value එක වෙනස් කරනවා. ඔයාලා දන්නවා මේ value එක වෙනස් වුණොත් මේ අඩින් තියෙන profit value එකට වගේම total value එකටත් බලපෑමක් වෙනවා කියලා. හොඳයි, මම enter press කළා. අන්න ඔයාලා දැක්කා profit එක වගේම total එකත් වෙනස් වුණා. formulas and functions ගැන තවත් වැඩිදුර විස්තර ඊළඟ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. දැනට මේ වීඩියෝ එක අවසන්යි. හොඳයි, දැන් අපි ජනවාරි වල ප්‍රොෆිට් එක හොයාගන්න අවශ්‍ය ෆෝමියුලා එක මේ B4 කියන සෙල් එකේ ටයිප් කරලා තියෙනවා. ඉතින් ඒ ෆෝමියුලා එකට අදාළ උත්තරය අපිට ලැබිලා තියෙනවා. මම මේ B4 කියන සෙල් එක උඩ ඩබල් ක්ලික් කරනවා. ඔයාලට පේනවා අපි ටයිප් කරපු ෆෝමියුලා එක. ඉතින් ප්‍රොෆිට් වැලියු එක ලබා ගන්න B4 සෙල් එකේ ලියලා තියෙන ෆෝමියුලා එක පොඩ්ඩක් අධ්‍යයනය කළොත් C4 සෙල් එකට එන්න ඕන ෆෝමියුලා එක තමයි equal C2 C3 කියන ෆෝමියුලා එක. එතකොට අපිට පෙබරවාරි මාසයට අදාළ ප්‍රොෆිට් එක ලැබෙනවා. හිතන්න අපිට මේ විදිහට මාර්තු මාසෙට, අප්‍රේල් මාසෙට ඔය විදිහට එක දිගට මාසෙන් මාසෙට ෆෝමියුලාස් එකින් එක ලියන්න ගත්තොත් ඒක මහා එපා කරපු වැඩක් වෙනවා.
ඉතින් මේ වැඩේ ඉතාමත් පහසුවෙන් කරගන්න Excel වල දීලා තියෙනවා සුපිරි ඔප්ෂන් එකක්. ඒ තමයි ෆෝමියුලා කොපීන් කියන ඔප්ෂන් එක. මම B4 සෙල් එක උඩ ඩබල් ක්ලික් කරනවා. ෆෝමියුලා කොපීන් කියන සීන් එකේදී වෙන්නේ මේ B4 සෙල් එකේ තියෙන ෆෝමියුලා එක යාබදව තියෙන තවත් එක් සෙල් එකකට කොපි කරන එක. ඒ වුණාට ඔයාලා දන්නවා මේ equal B2 B3 කියන ෆෝමියුලා එක මේ එහා පැත්තේ තියෙන C4 සෙල් එකට කොපි කළා කියලා අපිට පෙබරවාරි වලට අදාළ ප්‍රොෆිට් එක නම් ලැබෙන්නේ නැහැ. මොකද පෙබරවාරි වලට අදාළ ප්‍රොෆිට් එක ලබා ගන්න නම් මේ ෆෝමියුලා එක equal C2 C3 විදියට වෙනස් කරන්න ඕනි. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. Excel වල මේ ෆෝමියුලා කොපීන් කියන ඔප්ෂන් එකෙන් අපිට අවශ්‍ය කරන විදියට ෆෝමියුලා එක වෙනස් කරලා අදාළ කැල්කියුලේෂන් එක කරලා දෙනවා. හොඳයි මම නැවතත් මේ B4 සෙල් එක උඩ ක්ලික් කරනවා. ඔයාලට පේනවා මේ සෙල් එකේ දකුණු පැත්ත කෙළවරේ යටම කොටසේ ඩොට් එකක් තියෙනවා. ඒක උඩට මවුස් පොයින්ට් එක අරන් ගියපුවාම මවුස් පොයින්ට් එකේ ෂේප් එක වෙනස් වෙනවා. ඔයාලා දැන්ටමත් දන්නවා මේකට කියන්නේ ෆිල් හැන්ඩල් එක කියලා. දැන් කරන්න තියෙන්නේ අපිට ෆෝමියුලා එක කොපි කරන්න අවශ්‍ය රේන්ජ් එක දක්වා මේ ෆිල් හැන්ඩල් එක ඩ්‍රැග් කරගෙන යන එක. හොඳයි ඔයාලට පේනවා ඉතාමත් පහසුවෙන් අපිට ඉතිරි මාස වලට අදාළ සේල්ස් වැලියුස් ටික ලැබුණා. මම මේ C4 සෙල් එක උඩ ඩබල් ක්ලික් කරනවා. ඒ වගේම D4 සෙල් එක උඩ ඩබල් ක්ලික් කරනවා. ඔයාලට පේනවා ෆෝමියුලා එක අවශ්‍ය විදියට වෙනස් වෙලා තියෙනවා. ෆෝමියුලාස් වගේම මේ ටෝටල් වැලියු එක ලබා ගන්න අපි ලියපු ෆන්ක්ෂන් එකත් කොපි කරන්න පුළුවන්. මම මේ විදිහට ෆිල් හැන්ඩල් එකකින් අල්ලගෙන පල්ලෙහාට ඩ්‍රැග් කරනවා. ඔයාලට පේනවා ටෝටල් වැලියුස් ටිකත් අපිට ලැබුණා. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසానයි. ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරමු Excel වල තියෙන පවර්ෆුල් ඔප්ෂන් එකක් වන ඔටෝ සම් ගැන. Excel වල බහුල වශයෙන් භාවිතා කරන ෆන්ක්ෂන්ස් දෙකක් තමයි sum ඊළඟට average. ඉතින් කාලයත් සමග Excel වල වැඩ කරන්න මේ ෆන්ක්ෂන්ස් දෙක අපිට වැඩි වශයෙන් භාවිතා කරන්න වෙනවා. එතකොට හැම වෙලෙම ෆන්ක්ෂන් එකේ නම ටයිප් කරන එකත් කාලේ කාදමීමක් වෙනවා. අනේ ඒ නිසා Excel වල මේ සඳහා වෙනම බටන් එකක් වගේම කීබෝඩ් ෂෝට්කට් එකක් හඳුන්වා දීලා තියෙනවා. බලන්න මේ එක්සැම්පල් එක දිහා. ඔයාලා කලින් ඉගෙනගත්ත දේවල් වලට අනුව මෙතන ටෝටල් එක කැල්කියුලේට් කරන්න පුළුවන් equal sign එක ඊට පස්සේ sum ඊට පස්සේ parenthesis open කරනවා ඊළඟට අවශ්‍ය cells ටික select කරගන්නවා දැන් enter press කරනවා. ඉතින් හිතන්න total value එක ලබා ගැනීම සඳහා අපිට කරන්න වැඩ ගොඩක් තිබුණා. මේ ඔක්කොම වැඩ ටික එක mouse click එකකින් එහෙම නැත්නම් එක keyboard shortcut එකකින් කරගන්න පුළුවන් වුණා නම් ඒක ගොඩක් පහසුයි. අනේ ඉක්මන් ක්‍රමය හඳුන්වන්නේ ඔටෝසම් කියලා. ඔයාලට පේනවා මේ රිබන් මෙනු එකේ ඔටෝසම් කියලා බටන් එකක් තියෙනවා. මම මේ බටන් එක උඩ ක්ලික් කරනවා. අන්න අපිට ටෝටල් වැලියු එක කැල්කියුලේට් කර ගැනීමට අවශ්‍ය සම් ෆන්ක්ෂන් එකයි අදාළ සෙල්ස් ටිකයි ඔටෝමැටිකලි සිලෙක්ට් කරලා දීලා තියෙනවා. දැන් එන්ටර් ප්‍රෙස් කරන්න. තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ ඔටෝසම් බටන් එක උඩ ඩබල් ක්ලික් කරන එක. මම එකපාරක් ක්ලික් කරනවා. හොඳයි ඔයාලට බලා ගන්න පුළුවන් ටෝටල් වැලියු එක ලබා ගැනීම සඳහා ෆන්ක්ෂන් එක පෙන්වනවා. මම තව පාරක් ක්ලික් කරනවා. අන්න වැලියු එක පෙන්වනවා. දැන් බලන්න මේ පෙන්වන එක්සැම්පල් එක දිහා. මෙතන වැලියුස් ටික තියෙන්නේ පහළට. ඉතින් අපිට මෙතනදිත් ඔටෝසම් ඔප්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි මෙතනදී අයිඩියා එකක් ගන්න පුළුවන්. වැලියුස් තියෙන්නේ තිරස් අතටද සිරස් අතටද කියලා අදාළත්වයක් නැහැ. මොන පැත්තට තිබ්බත් මේ ඔටෝසම් කියන ඔප්ෂන් එක වැඩ කරනවා. ඒ වගේම මේ ඔටෝසම් ඔප්ෂන් එකට කීබෝඩ් ෂෝට්කට් එකකුත් තියෙනවා. ඒ තමයි Alt key එකයි equal key එකයි. හරි දැන් enter press කරමු. තවත් එක් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි එකතුව ලබා ගැනීමට අවශ්‍ය cells ටික මේ විදිහට select කරගෙන ඊට පස්සේ ඔටෝසම් බටන් එක ක්ලික් කරන එක. නැත්නම් අපිට කීබෝඩ් ෂෝට්කට් එක යූස් කරන්න පුළුවන්. මම ප්‍රෙස් කරනවා Alt equal. තවත් එක් වැදගත් දෙයක් තමයි මේ ඔටෝසම් බටන් එක තියෙන්නේ Home tab එකේ විතරක් නෙවෙයි. මේ Formulas කියන tab එකෙත් ඔටෝසම් කියන බටන් එක තියෙනවා. මේ තියෙන්නේ. දැන් බලන්න මේ පෙන්වන එක්සැම්පල් එක. මේ වගේ වෙලාවකදී අපි ඔටෝසම් ඔප්ෂන් එක යූස් කළොත් ලැබෙන උත්තරේ මොන වගේ එකක් වෙයිද? මම මේ සෙල් එක උඩ ක්ලික් කරලා කීබෝඩ් එකේ Alt key එකයි equal key එකයි ප්‍රෙස් කරනවා.
මෙතනදී Excel ඉහළට තියෙන cells වල එකතුව තමයි ගන්න ලැස්ති වෙලා ඉන්නේ. ඉතින් අපිට මේ හරස් අතට තියෙන cells වල එකතුව ගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ අදාළ cells ටික මේ විදිහට select කරගන්න එක විතරයි. දැන් බලන්න මේ වගේ example එකක්. මේ වගේ අවස්ථාවක් වුණත් අපිට auto sum option එක පාවිච්චි කරන්න පුළුවන්. මේ සෑම row එකකම total values එකින් එක මේ අන්තිම column එකේ display කරගන්න ඕනේ. ඉතින් මම values add වෙන්න ඕන range එක මේ විදිහට select කරගන්නවා. දැන් keyboard shortcut එක press කරනවා. alt equal. ඒ වගේම මේ සෑම column එකකම total values එකින් එක මේ පහළ row එකේ display කරගන්නත් අපිට auto sum option එක use කරන්න පුළුවන්. හොඳයි bonus tip එකක් විදිහට මම කියා දෙන්නම්. මේ දෙපැත්තෙම total values එකවර ලබා ගන්න පුළුවන් සරල ක්‍රමයක්. අපිට පුළුවන් මේ chart එක මේ විදිහට select කරගන්න. දැන් press කරන්න keyboard එකේ alt key එකයි equal key එකයි. බලන්න කොච්චර පහසුවෙන් Excel වලින් අපිට calculations කරගන්න පුළුවන්ද කියලා. ඒ වගේම ඔයාලට පේනවා මෙතන ribbon menu එකේ auto sum කියන button එකට අදාළ drop down list එකක් තියෙනවා. මම මේ පුංචි arrow එක උඩ click කරනවා. ඔයාලට පේනවා options ගොඩක් තියෙනවා. දැන් මම මෙතන average කියන option එක තෝරගන්නවා. ආන අපේ chart එකේ total values වෙනුවට දැන් display වෙන්නේ average values. ඉතින් auto sum කියන button එක ගැන විස්තර මෙපමණයි. ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු lookup functions ගැන. දැන් අපි බලන්න යන්නේ Excel වල ඉතාමත් වැදගත් function එකක් වන xlookup කියන function එක ගැන. ඇත්තම කියනවා නම් මේ xlookup කියන function එකට කලින් පාවිච්චි වුණේ vlookup කියන function එක. ඊටත් කලින් hlookup කියන function එක පාවිච්චි වුණා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ xlookup කියන function එක vlookup සහ hlookup කියන functions දෙකේම එකතුවක් කියලා කියන්නත් පුළුවන්. හොඳයි අපි බලමු කොහොමද මේ xlookup කියන function එක වැඩ කරන්නේ කියලා. දැන් ඔයාලට මේ පෙන්වන්නේ maths වලින් A levels කරන ළමයි කණ්ඩායමක result sheet එකක්. මෙතන ළමයි 201ක විතර data තියෙනවා. student ID number එක, ඊළඟට ළමයාගේ නම, ඊළඟට ඔහුගේ හෝ ඇයගේ result වලට අදාළ විස්තර. මෙතන P කියන column එකේ ID numbers වගේක් තියෙනවා. ඉතින් මේ ලොකු list එකෙන් තෝරාගත් ID numbers 10ක් තමයි මෙතනක් තියෙන්නේ. අපිට ඕනේ මේ ID numbers වලට අදාළ කස්ටියගේ නමයි maths වලට අරන් තියෙන grade එකයි බලා ගන්න. ඉතින් මුලින්ම තියෙනවා 52යි 34යි 90 කියන ID number එක. ඔයාලට පේනවා මේ ලොකු chart එකේ ID numbers තොගයක් තියෙනවා. මේ numbers ඔක්කොම ටික එකිනෙක check කරන්න ගියොත් නම් අපිට අවශ්‍ය ID number එකේ විස්තර ලබා ගන්න සෑහෙන වෙලාවක් යනවා. වැඩි දඟලන්න ඕනේ නැහැ. මොකද අපි ඉන්නේ Excel interface එක ඇතුලේ. අපිට පුළුවන් xlookup function එක පාවිච්චි කරන්න. මුලින්ම අපි බලමු මේ 52යි 34යි 90 කියන ID number එකට අදාළ නම මොකක්ද කියලා. මම ටයිප් කරනවා equal. මොකද Excel වල ෆෝමියුලා එකක් හෝ ෆන්ක්ෂන් එකක් ලියන්න කලින් අනිවාර්යයෙන්ම equal sign එක ඇතුළත් කරන්න ඕනේ කියලා මම කලින්ම කිව්වා. දැන් ටයිප් කරනවා x lookup. ඉතින් ටයිප් කරන්නේ capital letters වලින්ද simple letters වලින්ද කියන එක අදාළත්වයක් නම් නැහැ. දැන් මම වරහණක් අරගන්නවා. ඔයාලට පේනවා Excel වලින් අපිට මේ xlookup function එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා පොඩි hint එකක් ලබා දෙනවා. බලන්න ඉතින් Excel අපි ගැන කොච්චරනම් හිතනවද? බලන්න මේ hint එක ඇතුලේ තද අකුරෙන් පෙන්වලා තියෙනවා අපි වරහණ අරපු ගමන් ඇතුළත් කරන්න ඕනේ lookup value එක. ඒ කියන්නේ අපිට මේ ලොකු chart එක ඇතුලේ හොයාගන්න ඕනේ value එක මොකක්ද කියලා. ඒක තමයි මේ 52යි 34යි 90 කියන ID number එක. හොඳයි අපි මේ cell එක උඩ click කරමු. ඊට පස්සේ මම කොමා එකක් දාගන්නවා. අන්න ඊළඟට තද අකුරෙන් පෙන්වනවා lookup array. ඒ කියන්නේ මේ 52යි 34යි 90 කියන ID number එක මේ ලොකු chart එකේ කොයි හරියෙන්ද හොයාගන්න පුළුවන් කියන එක. ඉතින් අපි හැමෝම දන්නවා මේ තියෙන ID number එකක්. මේ ID number එක අනිවාර්යෙන් මේ student ID කියන column එකේ තමයි තියෙන්න ඕනේ. අන ඒ නිසා මේ අවස්ථාවේ lookup array එක වෙන්නේ මේ student ID කියන column එක. ඉතින් මම මේ මුළු column එකම select කරගන්නවා. මට ඒක කරගන්න පුළුවන් මේ A අකුර උඩ click කරලා. හරි දැන් නැවතත් කොමා එකක් දාගන්නවා. දැන් බලන්න තද අකුරින් පෙන්නනවා return array. ඒ කියන්නේ මේ ID number එකට අදාළ row එක හොයාගත්තට පස්සේ return කරන්න ඕනේ මොන කොටසද කියන එක. මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ මේ ID number එකට අදාළ පුද්ගලයාගේ නම. ඉතින් නම් ටික හොයාගන්න පුළුවන් වෙන්නේ මේ name කියන column එකේ. මම මේ column එකම select කරගන්නවා. හොඳයි දැන් මම enter key එක press කරනවා.
වරහන් වහන්න නම් අවශ්‍යතාවයක් නැහැ. මොකද Excel ඔටෝමැටිකලි වරහන වහගන්නවා. අන්න අපිට උත්තරේ ලැබුණා. දැන් මට පුළුවන් මේ ෆිල් හැන්ඩල් එකේ උදව්වෙන් මේ පහළ තියෙන ID numbers වලට අදාළ කස්ටියගේ නම් ටික හොයාගන්න. හොඳයි ඉතින් මේ විදිහටම අපිට පුළුවන් මේ ID numbers වලට අදාළ කස්ටියගේ maths වලට අරන් තියෙන grade එක මොකක්ද කියලා හොයාගන්න. හොඳයි මම නැවතත් type කරගන්නවා equal x lookup. දැන් වරහණක් අරගන්නවා. මේ අවස්ථාවේදීත් අපේ lookup value එක student ID එකම තමයි. හොඳයි මම ID number එක select කරලා කොමා එකක් දාගෙන ID number එක හොයාගන්න තියෙන array එක වන මේ A column එක උඩ click කරනවා. ආයමත් කොමා එකක් දාගන්නවා. මේ අවස්ථාවේදී අපිට return කරන්න ඕනේ value එක නම නම් නෙමෙයි මේ ID number එකට අදාළ පුද්ගලයා maths කියන subject එකට අරන් තියෙන grade එක. ඉතින් මම මේ M grade කියලා තියෙන D column එක එහෙම් පිටින්ම select කරගන්නවා. දැන් press කරනවා enter. හොඳයි මුලින්ම තියෙන ID number එකට අදාළ ශිෂ්‍යයා maths වලට ලබා තියෙන grade එක අපිට වැටුණා. දැන් මට fill handle එක use කරලා ඉතිරි ශිෂ්‍යයන් maths වලට අරන් තියෙන grade එක බලා ගන්න පුළුවන්. හොඳයි lookup function එක ගැන කතන්දරේ මෙතනින් අවසానයි. අපි හමු වෙමු අලුත් chapter එකකින්.